Good morning, children. Welcome all of you to our Lanka.online English class. Today we are going to do 2014 paper. Now turn the test 11. Now we are going to read the poem and answer the questions given below. අපිට තියෙන මේ poem එක කියවලා ප්‍රශ්න වලට උත්තර ලියන්න. බලන්න Mrs. Spider's Parallel. Parallel එකක් කියන්නේ අපි කියනවා නම් Mrs. Spider කියන්නේ මකුළු හාමිනේ කෙනෙක්ගේ සාලයක් ගැන පළ එකක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. Mrs. Spider's Parallel. Will you walk into my living room? Do be friendly, Mr. Fly. It is strange that all my neighbors should be so very shy. Since I settled in this bush, not a moth, fly or beetle has been kind enough to call the sorrowful Mrs. Spider. Smiled her most charming smile. Please come in. Now what's to stop? Rest your tired wings a while. Thank you, ma'am, but pray excuse me. Mr. Fly just turned and fled. There are stories that your living room is a dining room, he said. දැන් කියනවා මකුණු හාමිනේ කෙනෙක් එයාගේ සාලයට ඒ කියන්නේ අපි දන්නවා මකුළු දැලට ආරාධනා කරනවා මේ ෆ්ලයි කෙනෙක්ට මැස්සෙක්ට අපි බලමු මොකක්ද කියලා මේ කියන්නේ. හරිද? දැන් එයා කතා කරලා කියනවා මුලින්ම අපි යාළුවෝ වෙමු එන්න මගේ මැද සාලේට. ඒ කියන්නේ මකුළු දැලට කතා කරනවා එන්න අපි යාළුවෝ වෙමුයි කියලා. ඊට පස්සේ දැන් මෙයා කතා කරාට මැස්සා කියන්නේ මොකක්ද කියලා බලමු. මෙයා කියන දැන් මකුළු හාමිනේම කියනවා ගොඩක් අය it is strange that all my neighbors should be so very shy. එයා කියනවා හැමෝම මගේ අසල්වැසියෝ සියලුම දෙනා ගොඩක් ලැජ්ජශීලී. ඒ හින්දා තමයි මේ මගේ ගෙදරට මගේ සාලයට එන්නේ නැත්තේ කියලා. Since I settled ඊට පස්සේ කියනවා මම මොන දේ කරත් මොත්ලා කියන්නේ සලඹයෝ මැස්සෝ එහෙමත් නැත්නම් කුරුමිනියෝ එන්නේ නැල්ලු මගේ සාලයට. Thus sorrowful ඒක යට ගොඩක් දුක හිතෙන දෙයක් කියලා දැන් මිසිස් ස්පයිඩර් කියනවා. දැන් එයාගේ charming smile අපි කියන්නේ හිත වසඟ කරන ආකර්ෂණීය හිනාවක් දාලා දැන් ඉතින් මේ කතා කරනවා මේ මැස්සට එන්න කියලා. Please come in කරුණාකරලා ඇතුළට එන්න. What's to stop? Rest your tired wings a while. දැන් කියනවා එන්න ඇතුළට ඇවිල්ලා චුට්ටක් නැවතිලා ඔයාගේ විඩාබර පියාපත් වලට මහන්සි වෙනවා ඉන්නේ. ඒ හින්දා ඒ පියාපත් වලට චුටි රෙස්ට් එකක් ගිමන් නිවන්න චූටි ඉඩක් දෙන්න කියලා දැන් මෙයා ආරාධනා කරනවා මෙයාගේ මකුළු දැලට ඇවිල්ලා. ඊට පස්සේ මේ මැස්සා කියනවා thank you ma'am but pray excuse me. යා කියනවා thank you ඒත් මට චුට්ටක් සමා වෙන්න. Mr. Fly just turned and fled. දැන් මේ Mr. Fly කියන්නේ මැස්සා. මෙයා මගහැර යනවා මේක මගහැර ගිහිල්ලා කියනවා චුට්ටක් ඈතට ගිහිල්ලා there are stories that your living room ඔයාගේ living room එක ගැන. ඒ කියන්නේ අපි කිව්වේ කලින් පළ කියලා මැද සාලය ගැන තියෙනවා කතාවල් ටිකක්. is a dining room මේක dining room එකක් නේද? ඒක මැද සාලයක් නෙමෙයි ඒක කෑම කාමරයක් නේද කියලා මේ මැස්සා අහනවා. මොකද එයා මකුළු දැලේ පැටලුණාට පස්සේ ආහාර ගන්නනේ එතෙන්ට එන්නේ. ඒ හින්දා අහනවා මේක ඩයිනින් රූම් එකක් නේද කියලා. නැත්නම් ලිවින් රූම් එකක් නෙමෙයි, සාලයක් නෙමෙයි. මේක ඩයිනින් රූම් එකක් නේද කියලා මේ මැස්සා චුට්ටක් එහාට ගිහිල්ලා අහනවා මකුළු වගේ. හරි. දැන් අපිට කියනවා what is strange about Mrs. Spider's neighbors? එයාගේ neighborsලා මොකක්ද අමුතු විදිහට හිතන්නේ? ඒගොල්ලෝ ගොඩක් ලැජ්ජශීලී කියලා කිව්වා. ඒක තමයි එතෙන්ට උත්තරේ. Where is Miss Spider home? කොහෙද Mrs. Spiderගේ home එක? Whom did Mrs. Spider expect as visitors? කවුරු visit කරයිද? කවුරු එයාව බලන්නේද? එයාගේ ගෙදරට එයි කියලාද මෙයා බලාගෙන ඉන්නේ? දෙන්නක mention කරන්නලු. What did Mr. Fly
do when Mrs. Spider invited him. මොකක්ද කළේ Mr. Fly Mrs. Spider මෙයාට ආරාධනා කළාට පස්සේ එන්න කියලා. Last one, write the lines which says what Mrs. Spider want to Fly to do after walking into the living room. එයා කියනවා ලයින් එක ලියන්නලු කියවෙන ලයින් එක මිසිස් ස්පයිඩර්ට අවශ්‍ය වුණු ෆ්ලයිව අරගෙන එයාගේ ලිවිං රූම් එකට ගත්තට පස්සේ මිසිස් ස්පයිඩර්ට අවශ්‍ය වුණා කියන්නේ මොකක්ද කියන පද පේලිය අපිට කියනවා ඒ ලයින් එක ලියන්න කියලා. හරි ඉක්මනට හොයලා ලියන්න. Okay, next, complete the following passage using the passive form of the given verb in the correct tense. There are present, past and future passive forms. The first one is done for you. බලන්න දැන් අපිට තියෙන passive voice. මම passive voice නම් ඕගොල්ලන්ට කරලා තියෙන දැනටමත් නේද? එතකොට passive voice වලදී object present tense නම් am is are, past tense නම් was were, future නම් will be. එක තියෙන්නේ past participle එක ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාවෙන් තමයි අපි ක්‍රියාපදයේ තියන්න ඕනි. බලන්න එතකොට අපිට කියනවා present past future තුනෙන්ම තියෙනවා කියලා. එතකොට ඕගොල්ලෝ දැන් මේක පුරවන්න ඕනි. බලන්න හිස්තැන් පුරවන්න මතක තියාගන්න මෙතන brackets වල තියෙන verb එකේ තුන්වෙනි අවස්ථාව තමයි දාන්නේ. present tense නම් am is are එක ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව. past tense නම් was were එක ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව. future නම් will be එක ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව. හොඳට මේක කියවන්න. කියවලා බලන්න present ද past ද future ද කියලා. Hurry up. හරි බලන්න. The first Olympic Games blank at Olympia in ancient Greece nearly 3000 years ago. බලන්න අපිට එතනින් කියන්න පුළුවන් ගොඩක් අතීතයක් ගැන කතා කරන්නේ නේද? එහෙනම් එන්නේ were hold එකේ තුන්වෙනි අවස්ථාව held. මේ උත්තරේ අපිට දීලා තිබ්බේ. The games game ban කළා 393 AD. ban කළා ඒවා තහනම් කළා. එහෙනම් ඒකත් අතීත කාලය were banned. were එන්නේ games කියන්නේ බහුවචන නිසා. In 1896 the modern games 1896 එතකොටත් ගොඩක් අතීතය. එහෙනම් කොහොමුණත් අතීත කාලෙන් නම් අපි තියන්නේ verse were එක තමයි ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාවෙන්. අතීත කාලය නිසා මෙතනත් එන්නේ were හරි නේද? were එකත් එක තමයි revived කියලා එන්නේ revive එකේ තුන්වෙනි අවස්ථාව. ඊළඟට කියනවා before the games begin game පටන් ගන්න පෙර the Olympic torch එක දැල්වනවා කියලා. එතකොට පටන් ගන්න පෙර Olympic torch එක දැල්ුවා කියලා නෙමෙයි අපි කියන්නේ. game පටන් ගන්න කලින් Olympic torch එක දැල්වනවා. අන්න එතන එනවා present වලින් is lit. Last one before last the Olympic games blank every 4 years හැම අවුරුදු 4කින්ම පවත්වනවා කියනවා Olympic games හැමදාම දිගටම පවත්වගෙන යනවා. එහෙනම් are held. Do you know where the next games ඔයා දන්නවද ඊළඟ ඔලිම්පික් ගේම්ස් පවත්වන්නේ කොහේද කියලා? කොහේ පවත්වාවිද කියලා මොකද අපි දන්නේ නැහැ අනාගතය ගැන. අන්තිමකට එන්නේ will be held. ඉක්මනට බලන්න හරිද කියලා.
අපිට වාක්‍ය කියවුවට පස්සේ හිතා ගන්න පුළුවන් උත්තරේ එන්නේ present වලින්ද past වලින්ද future වලින්ද කියලා. වර්තමානයෙන් නම් හිතා ගන්න පුළුවන්. අතීතේ නම් අනිවාර්යෙන්ම සඳහන් කරලා තියෙනවා අතීතයේ දවසක් ගැන. අනාගතේ නම් අනාගතය ගැන තමයි දීලා තියෙන්නේ. එතකොට අපිට හිතා ගන්න පුළුවන් present ද past ද future ද කියලා. හරි. ඊළඟට test 13 fill in the blanks in the following text using the words given in the box. මේ box එකේ තියෙන වචන පාවිච්චි කරලා මෙන්න මේ text එක fill කරන්නලු. A young man while walking through the desert came across a spring of crystal clear water. දැන් කියනවා තරුණ මිනිස්සෙක් walk එකක් ගිහලා කියන්නේ කාන්තාරයක් හරහා ගමන් කරලා අතරතුර ගමන් කරලා ඉවර වෙලා ඇවිල්ලා came across a spring ඊට පස්සේ ඒගොල්ලන්ට හම්බ වෙලා තිනවා spring එකක් උල්පතක් පිරිසිදු වතුර තියෙන crystal clear water කියන්නේ ඉතාමත් පිරිසිදු වතුර තියෙන spring එකක් උල්පතක් හම්බ වුණාලු. The water was so sweet and he took some in. වතුර ගොඩක් දැක්කට පස්සේ ප්‍රියජනකයි. ගොඩක් ලස්සන වතුර ටිකක් තියෙනවා. ඒ ඊට පස්සේ he took ඔහු ගත්තා වතුර ටිකක් in a මොහොකටද ගත්තේ කියලා කියන්න ඕනි. මෙතන උඩ තියෙනවා වචන sweet, water, presented, teacher asked, after, old, deep, container, saying, thanked, return, the, happy. මොකකටද ගත්තා කියන්න පුළුවන් අපිට කන්ටේනර් එකකට නේද මොකක් හරි බඳුනකට ගත්තා කියලා කියන්න පුළුවන් කන්ටේනර් එකකට. එතකොට a container to give his teacher. එයාගේ ටීචර්ට දෙන්න තමයි මේ වතුර ටිකක් මෙයා එකතු කරගෙන තියෙන්නේ. a 4-day journey දින 4ක journey එකකට පසුව after a 4-day journey පස්සේ he ඔහු presented the water to the old teacher. එයා පරිත්‍යාග කළා. එහෙමත් නැත්නම් පිළිගැන්නුවා වතුර එයාගේ වයසක ගුරුතුමියට හරි ගුරුතුමාට හරි old teacher who took a එයා ගත්තා අරගෙන deep drink. ඒ කියන්නේ ගොඩක් අධික පිපාසයකින් ඉඳී හින්දා වතුර ටික බිව්වා. ඊට පස්සේ කියනවා smiled warmly and ඊළඟට කියනවා and වලට පස්සේ යා මොකක්ද කළේ? අපිට උඩින් ගන්න පුළුවන් thanked කියන වචනේ නේද? ස්තුති කළා මේ ළමයට මේ කරපු දෙයට වතුර ගෙනල්ලා දුන්න එකට. thanked his student lavishly. ඒ කියන්නේ අපි කියන්නේ නිර්ලෝභීව කිසිම පැකිලීමකින් තොරව මෙයාට ස්තුති කළා වතුර ගෙනල්ලා දීපු එකට මේ ළමයට ස්තුති කළා. ඊළඟට lavishly for the sweet water. අපිට උඩත් කිව්වා sweet water කියලා. එතකොට අපිට කියන්න පුළුවන් sweet water. The young man ඊට පස්සේ මේ තරුණ මිනිසයා the young man returned to his village with a happy heart. අපිට කියන්න පුළුවන් එයා නැවත ආව යාගේ village එකට ගමට ඉතාමත් සතුටින්. happy heart. එතකොට 9th one happy heart. Later the teacher ඊට පස්සේ teacher asked another students to taste the water. අනිත් ළමයින්ටත් කිව්වා රස බලන්න කියලා මේ වතුර වල. ඊට පස්සේ he spat it out, saying it was horrible. The teacher said, you tasted only the water. ටීචර් කියනවා දැන් මේගොල්ලන්ට කිව්වා රස බලන්න කියලා මේ වතුර වල. අනිත් ළමයින්ට කිව්වා රස බලන්න කියලා මේ වතුර වල. ඊට පස්සේ ඒගොල්ලෝ රස බැලුවා. රස බලලා කිව්වා ටීචර්ට ඒ වතුර horrible කියලා. ඒ කියන්නේ ඒ තරම්ම ටීචර්ට දැනුණු රසක් තරම් දැනෙන්නේ නෑයි කියලා ඒගොල්ලෝ කිව්වට පස්සේ ටීචර් කිව්වා
The teacher said, teacher කිව්වා you tasted only the water. ඔයා වතුර වල විතරයි රස බැලුවේ. I tasted the gift. මම රස බැලුවේ ත්‍යාගයක gift එකක. The water was a gift, a simple gift which showed his lovely kindness and nothing could be sweeter. දැන් කියනවා ටීචර් රස බලලා තියෙන වතුර වල විතරක් නෙමෙයි ඒ තෑග්ග දීපු කෙනා කොච්චර හොඳයිද කියලා කියනවා. his loving ආදරණීය කරුණාවන්ත කම හින්දා තමයි ටීචර් කියන්නේ ටීචර්ට ගොඩක් රස දැනුණා කියලා. හරි. දැන් අපිට තියෙන්නේ fill කරන්න blanks ටික. ඕගොල්ලන්ට මේක ගොඩක් ලේසි. අපි මුලින්ම හිතා ගන්න ඕනේ මේ කියන්නේ මොන tense එකෙන්ද. ගොඩක් දුරටම past tense එකෙන් තමයි මේ කතාවක් නේ කියන්නේ. එතකොට අපි දන්නවා past tense එකෙන් තියෙන verb ටික හොයලා දාන්න. ඊට පස්සේ noun එකක් විස්තර කරන adjectives ටික හොයලා දාන්නත් අපිට පුළුවන්. මෙතන උඩ තියෙනවනේ adjectives ටිකකුත් තියෙනවා. ක්‍රියාපද ටිකකුත් තියෙනවා. හරි. බලන්න උත්තර හරිද කියලා ඔයගොල්ලෝගේ. Okay, test 14 බලන්න. Last August, your school organized a program to help the people affected by the drought in the dry zone. දැන් කියනවා ගිය අගෝස්තු වල වාගේ ස්කෝලේ organize කරා සංවිධානය කළා වැඩසටහනක්. මොකක් සම්බන්ධවද? අපි කියන්නේ නියඟයට මුහුණ දීලා ඉන්න මිනිස්සුන්ට උදව් කරන්න. වියලි කලාපේ මිනිස්සුන්ට උදව් කරන්න තමයි මේ වැඩසටහන සංවිධානය කළේ. You were the chief organizer of the team. ඔයා තමයි chief organizer මේ team එකේ. මේ කණ්ඩායමේ. Write a letter to your friend. ඔයාගේ යාළුවට ලියුමක් ලියන්න. Who is in England? එංගලන්තේ ඉන්න ඔයාගේ යාළුවට ලියුමක් ලියන්නලු. ඕගොල්ලෝ මේ කරපු වැඩසටහන ගැන. Use about 100 words. වචන 100යි අපෙන් ඉල්ලන්නේ. අපිට කියනවා what you collected. ඔයා මොන වගේ දේවල්ද එකතු කළේ? ඒගොල්ලන්ට ලබා දෙන්න. පීඩා විඳින මිනිස්සුන්ට ඒ කියන්නේ නියඟේ නිසා ඔයා එකතු කරපු දේවල්. How you distributed them. කොහොමද ඔයා මේ දේවල් බෙදලා දුන්නේ? How goods were transported. ඔයා කොහොමද ඒ goods ටික transport කරගත්තේ? ගෙනිච්චේ. Your feelings about the event. ඔයාගේ ඒ event එක ගැන ඔයාගේ හැඟීම, ඔයාගේ අදහස කොහොමද කියලා අපි ලියන්න ඕනි. බලන්න. එතකොට අපි දන්නවා letter එකක් දෙන structure එක මුලින්ම address එක දාන්න. ඊට පස්සේ අනිවාර්යෙන් ශ්‍රී ලංකා කියලා දාන්න ඕනි. මොකද එංග්ලන්ඩ් වලට තමයි ලියුම ලියන්නේ. අපි එහෙනම් අපේ රටත් ලියන්න ඕනි. ඊළඟට date එකක් දාලා dear අංජු යාළුවෙක්ගේ නමක් දාන්න. How is your life in England? කොහොමද ඔයාගේ ජීවිතය එංගලන්තේ ගත කරන? Hope you and your family members are in good health. දැන් කියනවා ඔයා බලාපොරොත්තු වෙනවා ඔයා ඔයාගේ පවුලේ අය ගොඩක් හොඳින් ඉන්නවා කියලා. I am writing this letter to inform you about a special program which was organized by our school last August in order to help people affected by drought in the dry zone in our country. දැන් කියනවා මම මේ ලියුම ලියන්නේ ඒක ටිකක් දිග වාක්‍යයක්. I am writing this letter. මම මේ ලියුම ලියන්නේ ඔයාව දැනුවත් කරන්න. ඔයාට ඉන්ෆෝම් කරන්න මොකක් සම්බන්ධවද? අපි ගිය අගෝස්තු වල පැවැත්වුව දෙයක් සම්බන්ධව ප්‍රෝග්‍රෑම් එකක් වැඩසටහනක් ගැන ඔයාව දැනුවත් කරන්න තමයි මම මේ ලියුම ලියන්නේ. ඊළඟට කියනවා මොකක්ද මේ වැඩසටහන කියලාත් කියනවා. ඒක නම් අපේ ප්‍රශ්නෙම තියෙනවා වැඩසටහන මොකක් සම්බන්ධවද කියලා. Affected by the prolonged drought in the dry zone in our country. අපේ රටේ dry zone එක වියලි කලාපයේ තියෙන මිනිස්සු මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් නියඟය. අන්න ඒකට තමයි අපි ඒ සම්බන්ධව තමයි අපි
උදව් කරන්න වැඩසටහනක් සංවිධානය කළේ. I'm very happy to say මට ගොඩක් සතුටුයි කියන්න I was the chief organizer of the team. Team එකේ මම තමයි chief organizer විදියට කටයුතු කළේ. ඊළඟට කියනවා First we informed not only parents මුලින්ම අපි දැනුවත් කළා. කාවද not only parents දෙමව්පියන්ව විතරක් නෙමෙයි but also villagers ගම්වැසියන්වත් දැනුවත් කළා about the importance of helping them. ඒගොල්ලන්ට උදව් කරන එකේ වැදගත්කම ගැන. So I think we were able to collect අපිට පුළුවන් වුණා එකතු කරගන්න all the essential things. සියලුම අත්‍යවශ්‍ය දේවල් මොන වගේ දේවල්ද? Dry rations, new clothes, water bottles and medicine. අත්‍යවශ්‍ය සියලු දේවල් අපිට එකතු කරගන්න පුළුවන් වියලි ආහාර, අලුත් ඇඳුම්, වතුර බෝතල්, බෙහෙත් වගේ දේවල්. Many volunteers also helped us a lot. අපිට කියනවා ගොඩක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙච්ච කට්ටියත් ගොඩක් අපිට උදව් කළා. Not on that day මේ දවසේ the goods were transported by 2 containers and we went there by bus. අපි ඒව transport කරගත්තු විදිහත් කියනවා. containers දෙකකින් තමයි transport කරගත්තේ. අපි එහි ගියේ බස් එකේ. Then we reached Sri සෝබිතාරාමය පන්සලක නමක් කියන්නේ අපි හිදි තමයි බෙදලා දුන්නේ. ඒ හින්දායි එහෙම දැම්මේ. Then we reached අපි එතකොට ඊට පස්සේ අපි ළඟා වුණා සෝබිතාරාමයට and started distributing goods. ඊට පස්සේ අපි පටන් ගත්තා භාණ්ඩ බෙදලා දෙන්න. Finally we were able to do our work successfully. අවසානයේදී අපිට පුළුවන් වුණා අපේ වැඩේ සාර්ථකව කරගන්න. අන්තිමට කියනවා we felt very happy after doing this worthy deed. අපි මේ දේ කරාට පස්සේ අපිට ගොඩක් සතුටු හිතුණා. It was really happy to see the smiling faces of the families when they received food and other things. කියනවා ගොඩක් සතුටු උනේ ඒගොල්ලොන්ගේ සතුටු මුහුණු දැක්කහම ඒ පවුල් වල මිනිස්සුන්ගේ සතුටු මුහුණු දැක්කහම ඒගොල්ලන්ට තෑගි ලැබුණාට පස්සේ අපි ගෙනිච්ච දේවල් ලැබුණාට පස්සේ ඒගොල්ලොන්ගේ සතුටු මුහුණු දැක්කම තමයි අපි ගොඩක් සතුටු උනේ. It was an unforgettable day in my life. ඊට පස්සේ කියන එක අමතක නොවන දවසක් මගේ ජීවිතයේ. By the way Anju, ඒක නෙමෙයි. How about your studies? කොහොමද වාගේ අධ්‍යාපන කටයුතු එහෙම? I will stop for today. මම අදට නවතින්නම්. Write to me soon. මට ඉක්මනට ලියන්න. Give my regards to your family. පවුලේ අයව මතක් කළ බව කියන්න with love සයනි. ලියන්නේ කවුද? ඔයාගේ නම ලියන්න ඕනි. හරි අපිට මේ ලියුම ගොඩක් දිගට ලියන්න පුළුවන් එකක්. ඒ වුණාට අපි කෙටි කරලා තමයි ලියන්න ඕනි. මොකද අපෙන් ඉල්ලන්නේත් වචන 100යි. මෙතනත් වචන 100කට වඩා තියෙනවා. හරි. ඉක්මනට ලියන්න. අපිට මීට වඩා විස්තර දාලා ලියන්න පුළුවන්. කවුද තව උදව් කළේ අපිට ඒ ගමේ ඉන්න කට්ටිය උදව් කළා කියන්න පුළුවන්. ගොඩක් දේවල් දාන්න පුළුවන්. ඒ වුණාට ඉතින් එච්චර දිගට ලියුම අරගෙන යන්න බෑ වචන 100ක් ඉල්ලලා තියෙද්දි. හරි ඉක්මනට ලියමු. ඔයාලා දන්නවනේ ෆෝමැට් එක නේද? ඔක්කොම මාජින් එක ගාවින් ලියන්න පටන් ගන්න. ඉක්මනට ලියන්න. Okay, next one. The following table shows the amount of money spent during the years 2013 and 2014 by the Friendship Club of Horana on various social service activities. දැන් කියනවා අපිට එක්ක ලියුම ලියන්න පුළුවන් නැත්නම් මේ description එක ලියන්න පුළුවන්. හරිද? මුලින්ම අපි දැන් ලියුම ලිව්වා. බලමු description එක ලියන්නේ කොහොමද කියලා. අපිට කියනවා මේ ටේබල් එක පල්ලෙ හැදිලා තියෙන ටේබල් එකෙන් පෙන්වන්නේ මුදල් ප්‍රමාණය වියදම් කරපු මුදල් ප්‍රමාණය අවුරුදු 2013 සහ 2014 වර්ෂ දෙකේදී වියදම් කරපු මුදල් ප්‍රමාණය ෆ්‍රෙන්ඩ්ෂිප් ක්ලබ් එක හොරන ෆ්‍රෙන්ඩ්ෂිප් ක්ලබ් එක මොනවා කරන්නද on various social service activities විවිධ
සමාජ සේවා ක්‍රියාකාරකම් කරන්න වියදම් කරපු මුදල් ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. Study the table and write a description about it. අපිට මේ table එක study කරන්නලු ඊට පස්සේ description එකක් විස්තරයක් ලියන්නලු මේ table එක ගැන. The following words will help you. මේ පල්ලෙහා දීලා තියෙන වචන ඔයාලට උදව් කරાવી. Use about 100 words. අපිට කියනවා වචන 100ක් පාවිච්චි කරන්න කියලා. Least, most, equal, increase, decrease කියලා වචන ටිකක් දීලා තිනවා. Expenditure of Friendship Club of Horana. ඔන්න ඒගොල්ලෝගේ වියදම් ටික තියෙනවා. Millions වලින් තමයි තියෙන්නේ 2013 2014 අවුරුදු දෙකක් තියෙනවා. Funding Elders Home. Elders Home එකට fund කරපුවා. Providing dry rations to refugees. ආහාර ලබා දීපු ඒවා. Disaster relief. ව්‍යසනවලට උදව් කරපු ඒවට ගිය වියදම් ටික. Sponsoring scholarship for rural children. ග්‍රාමීය ළමයින්ට ශිෂ්‍යත්වය ලබා දෙන එකට ගිය වියදම්. Providing tube wells, dry zone schools වේලි කලාපයේ පාසල් වලට ජලනල පහසුකම් සපයන්න වියදම් කරපු ඒවා. ඊළඟට donating wheelchairs to rural hospitals. රෝදපුටු පරිත්‍යාග කරපු ඒවා ග්‍රාමීය රෝහල් වලට රෝදපුටු පරිත්‍යාග කරන්න ගිය වියදම්. තියෙනවා පිළිවෙලට 3 million, 2 million, again 2 million, 1 million, 1 million, 2 million. 2013 වල එහෙම වියදමක් තියෙනවා. 14 වල තියෙනවා 4 million, 1 million, 3 million, 2 million, 1 million, 3 million. අපිට මෙහෙම වියදම් ටිකක් දීලා තියෙනවා. දැන් අපිට කියන මේ ටේබල් එක බලාගෙන description එකක් ලියන්න කියලා. අපි pie chart කරා bar graph කරා නේද? ඊට පස්සේ දැන් අපිට තියෙනවා ටේබල් එකක් බලාගෙන උත්තර ලියන්න. මේක නම් වචන 100ක් කිව්වට අපිට වචන 100කට වඩා ගොඩක් ලියන්න පුළුවන්. තවත් මේක ලියන්න පුළුවන්. සමහර දේවල් නැතුව තමයි ඔය ලියලා තින්නේ. මොකද මෙතන expenditure ටිකත් ගොඩක් දිගයි. වියදම් ටිකත් ගොඩක් දිගයි. එතකොට ඉතින් වචන ගොඩක් එනවා අපිට. බලන්න the above table shows the amount of money spent during the years of 2013 and 14 by the Friendship Club Horana on various social service activities. ඒ ටික ඒ විදිහටම ලියලා තියෙනවා. අපිට ප්‍රශ්නේ දීලා තියෙන ටිකම. According to the table, මේ table එකට අනුව the club has spent a large amount of money for the welfare of the area in those 2 years. ඊළඟට එතන චුට්ටක් හදන්න ඕන. The club has spent the highest amount of money as a fund for elders home. වැඩිම මුදලක් වියදම් කරලා තියෙන්නේ elders home එකට තමයි. It is 3 million rupees in 2013. මිලියන 3යි 2013 and 4 million rupees in 2014. අවුරුදු දෙකම එහෙමම ලියාගෙන යන්නත් පුළුවන්. නැත්නම් 2013 වියදම් ටික ලියලා 2014 වියදම් ටික වෙනම ලියාගෙන එන්නත් පුළුවන්. ඊළඟට providing directions to refugees, the club has spent 2 million rupees in 2013 and 1 million rupees in 2014. For disaster relief, the club has spent the same amount of money in 2013. Disaster වලට වියදම් කරලා තියෙන මුදල. ඊළඟට කියනවා the club has donated another 2 million rupees for wheelchairs for rural hospitals in 2013 and 3 million rupees for 2014. For providing tube wells to dry zone schools and sponsoring scholarships for rural children, the club has spent 1 million rupees for each in 2013. The club has spent 11 million rupees as the total amount in the year 2013 and 14. 14 million rupees
as the total amount in the year 2014. හරි 2013 වර්ෂයේ මිලියන 11යි 2014 වර්ෂයේ මිලියන 14ක් වැය කළා තියෙනවා. හරි ඉක්මනට ලියමු. ඒ වැරදිලා තියෙන තැන් ටික මම කියන්නම්. මම මේ ටික හදන්නම්. එතකොට ඔයගොල්ලෝ ලියා ගන්න. Okay, now write the paragraph. දැන් ලියා ගන්න paragraph එක. හරි. අපි අන්තිම එකත් කරමු test 15. බලන්න. Read the following passage and answer the questions. Once upon a time, two brothers who lived on adjoining farms quarreled with each other. දැන් කියනවා ගොඩ කාලයකට කලින් සහෝදරයෝ දෙන්නෙක් හිටියා. ඒ කියන්නේ අපි කියන්නේ යාබද ගොවිපළවල් වල. ඒගොල්ලෝ කොයි වෙලෙත් රණ්ඩු වෙනවලු එකිනෙකා රණ්ඩු වෙමින් සිටියලු. It was the first serious rift in 30 years of farming side by side, sharing machinery, labor and goods as needed without a conflict. දැන් කියනවා ඒගොල්ලෝ අවුරුදු 30ක් තිස්සේ මේ වගේ චූටි රණ්ඩු එක ඉඳලා හැබැයි මේක තමයි පළවෙනි පාර අවුරුදු 30කට පස්සේ ભેද වෙච්ච රිෆ්ට් එකක් ભેදයක් ඇති වෙච්ච පළවෙනි පාර තමයි මේ පාර කියලා කියනවා ඒගොල්ලෝ කලින් නිදන්ම ෂෙයා කරගෙන දැන් ගොවිපළවල් දෙකේන දෙන්නත් එක්ක ඉන්නේ එතකොට ඒ දෙන්න ගොඩක් දේවල් කම්කරුවෝ ඒගොල්ලෝගේ බඩු බාහිරාදී හැමදේම ෂෙයා කරගෙන තමයි ඉඳලා තින්නේ කිසිම අරගලයකින් තොරව හැබැයි මේ පාර නම් ඒ දෙන්න ටිකක් රණ්ඩු වෙලා බලමු into a major difference and finally it දැන් කියනවා then the long relationship fell apart දැන් ඉතින් ඔන්න දෙන්නගේ දිගු කාලිනව තියෙන relationship එක කැඩුනා it began with a small misunderstanding and it grew into a major difference and finally it exploded into an exchange of bitter words followed by weeks of silence. දැන් කියනවා ඒ දෙන්නගේ සම්බන්ධතාවය කැඩුනේ පොඩි වැරදි වටහා ගැනීමකට small misunderstanding එකක් නිසා. ඊට පස්සේ ඒගොල්ලෝ ලොකු පරතරයක් ඇති වුණා දෙන්න අතර ඊට පස්සේ රණ්ඩු වුණා නරක වචන වලින් පවා ඒ දෙන්න බැනගත්තා කියලා කියනවා. හෝමාරු කරගත්ත කියලා කියනවා නරක වචන පවා. ඊට පස්සේ one morning ඊට පස්සේ දැන් ඔන්න දෙන්නත් එක දෙපැත්තට වෙලා සද්ද නැතුව ඉන්නවලු. One morning there was a knock on the older brother's door. දැන් වැඩිමහල් සහෝදරයාගේ දොරට එක දවසක් උදේ තට්ටු කළා කවුරු හරි. He opened it to find a man with a carpenter's toolbox. එයා දොර ඇරියට පස්සේ මිනිස්සෙක් ඉන්නවලු. කාපෙන්ටර් කෙනෙක් අපි කියන්නේ වඩු tool box එකකුත් තියාගෙන I'm looking for a few days work he said එයා කියනවා මම මේ දවස් කීපයක job එකක් හොයාගෙන රස්සාවක් හොයාගෙන ආවේ perhaps you have a few small jobs here and then I could help with දැන් කියනවා මම හිතනවා ඔයාගේ මෙහෙ මට මොන හරි වැඩ ටිකක් කරන්න වැඩ තියෙනවද කියලා එයා දැන් අහනවා මෙයා දැන් ජොබ් එකක් හොයාගෙන නැවිලා තින්නේ ඒ හින්දා මෙයා අහනවා ඔයාගේ මොන හරි පොඩි වැඩ තියෙනවද කියලා මට කරන්න මෙයා කියනවා yes said the older brother දැන් මෙයා කියනවා ඔව් තියෙනවා I do have a job for you එයාගාව තියෙනවලු ජොබ් එකක් ඔයා වෙනුවෙන් ඒ කියන්නේ මේ carpenter tool box එකක් අරගෙන ආපු කෙනා වෙනුවෙන් look across the stream at that farm දැන් කියනවා අර farm එක හරහා ගලන stream එක චුට්ටක් බලන්න ඇල මාර්ගයක් වගේ වතුර පාරක් ගලනවා ඒක දිහා බලන්නලු that's my neighbors in fact it is my younger brothers දැන් කියනවා ඒක මගේ අසල්වැසියෙක්ගේ එයායි කියනවා ඇත්තට මේක මගේ සහෝදරයාගේ බාල සහෝදරයාගේ තමයි last week there was a grassland between the two farms දැන් මේ දෙන්නට farm දෙකක් තියෙනවානේ farm දෙක අතර ගිය සතියේ තියුනේ නිකන් තනකොළ තියෙන ground මේ grassland එකක් තියුනේ
හැබැයි දැන් එතන තියෙන්නේ මොකක්ද? වතුර පාරක්. වතුර පාරක් තමයි දැන් එතන තියෙන්නේ. දැන් කියනවා ඒක හැදුනේ කොහොමද? But he took his bulldozer to the river, flowing through the village, and by breaking the river bank formed a stream between the two farms. දැන් කියනවා ගිය සතියේ එයා යාගේ බුල්ඩෝසර් එක අරගෙන ගිහිල්ලා ගඟ ගම හරහා ගලන ගඟක් තියෙනවා. ඒ ගඟේ ගම් ඉවුරක් කඩලා මෙන්න මේ වතුර පාර ඇති කළා කියලා දැන් කියනවා මෙයාගේ බුල්ඩෝසර් එකෙන්. He may have done this to hurt my feelings and now I am going to hurt him. මෙයා මේ දේවල් කරේ අපි දෙන්නගේ ෆාම් දෙක වෙන් කරන්නනේ. මෙයා මේ දේවල් කරේ මගේ හිත රිද්දන්න. ඒ හින්දා දැන් මටත් ඕනේ යාගේ හිත රිද්දන්න කියලා දැන් මේ අයියා කියනවා මේ මිනිස්සයත් එක්ක. ඊට පස්සේ see the pile of wood in the backyard. I want to build a fence and 8-foot fence so that I don't have to see his place or his face anymore. දැන් කියනවා බලන්න අර කෝටු දිහා මට ඒ වගේ වැටක් බැඳලා ඕනි. මට යාගේ මූණවත් මේ සහෝදරයාගේ මූණවත් එයාගේ ස්ථානයවත් මට තව දුරටත් බලන්න ඕනි නෑ. ඒ හින්දා අර අතන තියෙන ලී වලින් මට වැටක් බැඳලා දෙන්න කියලා මේ මිනිස්සයාට කියනවා. ඊළඟට the carpenter said, දැන් ඉතින් මේ carpenter කියනවා I think I understand the situation. මම හිතන්නේ මම තේරුම් ගත්තා ඔයගොල්ලෝගේ situation එක. මම හිතන්නේ මම තේරුම් ගත්තා ඔයාලගේ situation එක. Let me begin the work at once. එයා කියනවා මට එකපාරක් වැඩේ කරන්න ඉඩ දෙන්න. පටන් ගන්න ඉඩ දෙන්න. The older brother had to go to town. දැන් ඉතින් මේ අයියට සිද්ධ වෙනවා ටවුන් එකට යන්න. ඒ හින්දා so he helped the carpenter to get the materials ready and then went away. දැන් ඉතින් යා මේ කාපෙන්ටර්ට උදව් කරන අවශ්‍ය ද්‍රව්‍ය ටික ඔක්කොම එතනට හදාගන්න වැට ගහන්නනේ ඕනි. ඒකට හදාගන්න ඊට පස්සේ යා ඒ දේවල් කරාට පස්සේ මෙයා යනවා ටවුන් එකට. අයියා the carpenter worked hard all the day measuring, sewing and nailing. දැන් මෙයා දවසම ගොඩක් මහන්සි වෙනවා. මයින්නවා මෙෂර්මන්ට් ගන්නවා ඒ වගේම ඇන ගහනවා. ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා මුළු දවසම. දැන් අයියත් නැහැනේ. Late in the afternoon when the farmer returned, the carpenter had just finished his job. දැන් මෙයා ඔන්න හවස එනවා දැන් ටවුන් එකට ගියා අයියා. එනකොට දැන් මෙයා කාපෙන්ටර් මෙයාගේ වැඩේ ෆිනිෂ් කරා විතරයි. එතකොටම තමයි මෙයා ඉවර කරලා තියෙන්නේ මෙයාගේ job එක. The farmer's eyes opened wide, his jaws dropped. There was no fence at all. It was a bridge stretching from one side of the stream and to the other. දැන් කියනවා මෙතන එයා දැන් ආවට පස්සේ මුළු එයා ඇස් ඇරලා බලනවා. හොඳට බලද්දි එයාට වැටක් පේන්න නැහැ. තියෙන්නේ මොකක්ද? බ්‍රිජ් එකක්. පාලමක් හදලා මේ කාපෙන්ටර් පාලමක් හදලා අර ස්ට්‍රීම් එකේ දෙපැත්ත යා කළා පාලමක් හදලා මේ කාපෙන්ටර්. ඊට පස්සේ කියනවා a fine piece of work. Handrails and all, and his younger brother was coming towards him, his arms outstretched. You are quite a good brother to build this bridge after all I've said and done. දැන් කියනවා දැන් පාලම හදලා තියෙන. දැන් ඉතින් ඔන්න younger brother එහා පැත්තේ ඉඳලා මේ පැත්තට එනවා. ඊට පස්සේ ඇවිල්ලා the two brothers stood at each end of the bridge and then walked to the middle and held each other's hands. දැන් ඔන්න දෙන්නත් එක දෙපැත්තේ හිටගෙන ඉඳලා එනවා මැද්දට. පාලම මැද්දට ඇවිල්ලා දෙන්නට දෙන්න අත දෙනවා කියලා කියනවා. ඊට පස්සේ then they returned to see carpenter getting ready to leave. දැන් මේගොල්ලෝ දැන් සහෝදර දෙන්න තරහ වෙලා හිටියට දැන් පාලමක් හදලා දෙන්නට දැන් ආයෙ එකතු වෙන්න පුළුවන්. දැන් ආයෙ මේ දෙන්න යාළුයි. ඊට පස්සේ දැන් මේ දෙන්නත් එක බලනවා කෝ කියලා මේ කාපෙන්ටර් බලනකොට කාපෙන්ටර් දැන් පිටත් වෙන්න ලෑස්ති වෙනවා. දැන් එයාගේ ජොබ් එක ඉවරයි. ඒ හින්දා කාපෙන්ටර් දැන් පිටත් වෙන්න තමයි ලෑස්ති වෙන්නේ. No, wait.
stay a few days. දැන් කියනවා නෑ චුට්ටක් ඉන්න ඔයා මෙහි දවස් කිහිපයක් නතර වෙන්න. I've a lot of other work for you said the old brother. දැන් කියනවා මට ගොඩක් වැඩ තියෙනවා වාට කියලා කරව ගන්න කියලා දැන් ඉතින් කියනවා වාට දෙන්න ගොඩක් වැඩ තියෙනවා ඒ හින්දා නවතින්න කියලා කියනවා මේ කාපෙන්ටර්ට. ඊට පස්සේ කාපෙන්ටර් කියනවා I'd love to stay on but I can't. The carpenter said එයා කියනවා මම නම් ගොඩක් කැමති නවතින්න. නමුත් මට වෙලාවක් නැහැ කියලා කාපෙන්ටර් කියනවා. I have many more bridge to build. එයා කියනවා මට තව ගොඩක් පාලම් හදන්න තියෙනවා කියලා. මෙතන මෙයා මේ අන්තිමට කියන කතාව සමහර විට පාලම්ම නොවෙන්නත් පුළුවන් සම්බන්ධතා දුරස් වෙච්ච සම්බන්ධතා ඇති කරන්න වගේ අර්ථයකුත් කියන්න පුළුවන්. මොකද එයා මෙතන කරෙත් ඒ දෙයමයි. බලන්න say whether the following statements are true or false. F ලියන්නලු හරි නම් T වැරදි නම් F. The two brothers quarrel ඒගොල්ලෝ රණ්ඩු කරේ because one brother converted the grassland into a river. ඒගොල්ලෝ රණ්ඩු කරේ quarrel කරේ එක සහෝදරයෙක් අර තනකොළ තියුණු බිම ගඟක් කරපු එකටලු නෑ ඒකට නෙමේ රණ්ඩු කරේ ඒගොල්ලෝගේ misunderstanding එකකට නේද වරදවා වටහා ගැනීමකට තමයි රණ්ඩු කරේ ඊට පස්සේනේ අර තනකොළ තියුණු භූමිය ගඟක් වතුර පාරක් බවට පත් කළේ එතකොට ඒක වැරදි. The carpenter was asked to build a fence to hurt the feelings of the younger brother. දැන් කාපෙන්ටර්ට කිව්වා වැටක් හදන්න කියලා එයාගේ බාල සහෝදරයාට රිද්දන්න. ඒක හරි. එයාගේ මූණ තව දුරටත් එයාට බලන්න ඕනිත් නෑයි කියලා කිව්වා. The carpenter obeyed the orders of the older brother and completed the fence before sunset. ඊට පස්සේ කියනවා the carpenter එකඟ වුණා මෙයාගේ වැඩිමහල් සහෝදරයාගේ අනට ඊට පස්සේ completed the fence before sunset. ඒ වගේ මෙයා අන කරාලු කියන්නේ ඊට බැස යන්න කලින් මේක හදන්න කියලා. එහෙමනම් අන කිරීමක් කළේ නෑ. එයා කිව්වේ වැටක් හදන්න කියලා විතරයි. The bridge which was the carpenter's hard work helped to conflict between the brothers. දැන් කාපෙන්ටර් හැදුව බ්‍රිජ් එක නිසා අරගොල්ලෝගේ conflict එක අරගලය two brothers ලාගේ අරගලය ඉවර වුණා. ඒක නම් හරි. Next one. Complete the sentence using two words from the text. The two brothers had a good relationship with each other for කොච්චර කාලයක් තිස්සේ මේගොල්ලෝගේ relationship එක සම්බන්ධතාවයේ තියුණාද for 30 years. නේද? අවුරුදු 30ක් තිස්සේ කියලා අපි මුලින්ම කිව්වා. Answer the questions. What was the main reason for the quarrel between the two brothers? මේ සහෝදරයෝ දෙන්න අතර සටනක් ඇති වෙන රණ්ඩු ඇති වෙන ප්‍රධාන හේතුව මොකක්ද? A small misunderstanding. චූටි වැරදියට තේරුම් ගත්තු එකක් තමයි හේතුව. How did the two brothers display their affection to each other? Write the sentence that says the carpenter wants to go on resolving conflict and until people uniting people. දැන් කියනවා වාක්‍ය ලියනලු මේ කාපෙන්ටර් කිව්ව එයාට තියෙනවා ගොඩක් ප්‍රශ්න අරගල විසඳන්න මිනිසුන් එකතු කරන්න සිද්ධ වෙනවා එයාට ගොඩක් අරගල විසඳන්න තියෙනවා කියලා කිව්ව ඒ හින්දා යාට යන්න ඕනයි කියලා කිව්ව වාක්‍ය ලියන්න කියනවා. ඊළඟට underline the correct answer. නිවැරදි උත්තරය යටින් ඉරක් අඳින්න. When the carpenter said, carpenter කිව්වට පස්සේ I think I understand the situation. He knew that එයා කිව්වනේ එයාට පුළුවන් කියලා තේරුම් ගන්න මේ తত্ত্বය. එතකොට ඒකේ එයා ඇත්තටම කිව්වේ මොකක්ද? Older brother was planning to take revenge. එයා මේ plan කරන්නේ පලි ගන්න කියලා තමයි එයා එතනින් තේරුම් ගත්තේ. ඒකනේ එයා වැටක් හදන්න ඕන කියලා කිව්වේ. ඊළඟට what do the following words in the passage refer to? You line 11
11 වෙනි line එකේ you කියන වචනයයි a fine piece of work කියන එකයි අපිට මොකක්ද කියලා අහනවා. අපි ඉක්මනට උත්තර ලියමු. අපිට පරක් වෙලා තින්නේ. හරි උත්තර ටික කිව්වනේ. මේ තියෙන උත්තර ටික. පළවෙනි එක වැරදි, ඊළඟට හරි, ඊළඟට ආයි false වැරදි, ඊළඟට ආයි හරි. ඒගොල්ලෝගේ රිලේෂන්ෂිප් එක තියුණු කාලය 30 years. හේතුව තමයි small misunderstanding, a small misunderstanding කියලා දාන්න ඒ අකුරකොත් ඉස්සරහට දාගන්න. ඊළඟට ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලෝගේ affection එක පෙන්නුවේ? by holding each other's hands. එක එකනට අත දීලා තමයි ඒගොල්ලෝගේ affection එක පෙන්නුවේ. ඊළඟට next write the sentence. වාක්‍ය ලියන්න කියනවනේ. එයාට තව තියනවා කියලා අරගල විසඳන්න මිනිස්සුන් එකතු කරන්න තියනවා කියලා කිව්ව වාක්‍ය. I have many more bridges to build. ඒක තමයි ඒ වාක්‍ය. ඊට පස්සේ හරියටම කාපෙන්ටර් තේරුම් අරන් තියුණු දේ තමයි එදින් කවුද වැඩිමහල් සහෝදරයා දැන් අරයාගෙන් පලි ගන්න හදන්නේ කියලා. වතුර පාර හැදුවෙකට පලිය ගන්න තමයි මෙයා හදන්නේ කියලා තමයි ආ තේරුම් ගත්තේ. you කියන්නේ carpenter, a fine piece of work කියන්නේ the bridge. එයා කියනවා නියම වැඩක් කියලා කරලා තියෙන්නේ. ඒ නියම වැඩේ තමයි පාලම the bridge එක. හරි. ඊළඟට තියෙන අපේ essay එක. ඒකේ තියෙනවා මුලින්ම ලියන්න බලන්න වචන 200ක් ලියන්න තියෙන ස්පීච් එකක් මුලින් ලියන්න තියෙන්නේ. ඊළඟට තියෙනවා ආටිකල් එකක් ලියන්න මැගසින් එකකට, ස්කූල් මැගසින් එකට ආටිකල් එකක්, ඊළඟට essay එකක් රචනාවක් ලියන්න තියෙනවා. ඊළඟට පල්ලෙහා දීලා තියෙන ස්ටෝරි එක කතාව කම්ප්ලීට් කරන්න කියලා දීලා තියෙනවා. හරි. එහෙනම් එච්චරයි අපිට කරන්න තියෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝ අද පන්ති ඉවරයි. ලබන සතියේ අපි 2015 පේපර් එක තමයි කරන්නේ. ඒක කරගෙන පන්තියට සහභාගී වෙන්න. ඒතකොට මම කියලා දෙනකොට උත්තර වැරදි තියෙනවා ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන් නේ. ඒ හින්දා හරි. එහෙනම් එච්චරයි කියන්න තියෙන්නේ. අලුත් යාළුවෝ ඉන්නවා නම් සම්බන්ධ කරන්න. පන්තියේ ළමයින්ට ඔන්ලයින් එකට සහභාගී වෙන්න කියන්න. මගේ හැරෙන වීඩියෝ තියෙනවා නම් ඒවත් බලන්න පුළුවන් lanka.youtube channel එකෙන්. හරි. එහෙනම් එච්චරයි. goodbye. අපගේ වීඩියෝ නැරඹීමට බොහොම ස්තුතියි. මෙම වීඩියෝට කැමති නම් ලයික් කිරීමට හා ෂෙයා කිරීමට ඔබට හැකිය. ඔබේ අදහස් අපගේ WhatsApp සමූහයට යොමු කරන්න.